සුබ දවසක් ඔබ සැමට. ඔන්න මම නැවතත් අද මගේ කෝපි විරාමයට ආවා. අද මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ එක්මෝ යන්ත්‍රය සම්බන්ධව. ඔබට මතක ඇති මේ මාසේ දෙවනිදා පමණ වන විට ශ්‍රී ලංකාවේ ප්‍රථම වෛද්‍යවරයෙක්ගේ කොවිඩ් මරණය සිද්ධ වුණා. සේවයේ නියුතු වෛද්‍යවරයෙක්ගේ කොවිඩ් මරණය සිද්ධ වුණා. මාධ්‍යයෙන් අපිට දැනගන්න ලැබුණා එතුමා අන්තිම අවස්ථාවේ කරාපිටිය මහරෝහලේ එක්මෝ යන්ත්‍රයට සවිකර සිටි බව. නමුත් එක්මෝ යන්ත්‍රයෙන් පවා එතුමාගේ ජීවිතය ගලව ගැනීමට නොහැකි වූ බව අපිට දැන ගැනීමට ලැබුණා. එපමණක් නොවේ එතුමාගේ පියාගේ කඳුළු අපි මාධ්‍ය තුලින් දැක්කා. එතුමාගේ පියාගේ ඉල්ලීම එක්මෝ යන්ත්‍ර සම්බන්ධව යම්කිසි සඳහනක් දැක්වුණා. අද අපි සාකච්ඡා කර බලන්නට යන්නේ මේ එක්මෝ යන්ත්‍රයට COVID-19 රෝගීන් සුව කළ හැකිද යන්න සම්බන්ධවයි. ඊට කලින් මේ අවස්ථාවේදී මම මගේ ශෝකය ප්‍රකාශ කර සිටිනවා. මෙතෙක් කොවිඩ් වසංගතයෙන් මියගිය සියලුම ලෝකවාසීන් සහ ලෝකවාසීන්ගේ ඥාතීන් වෙනුවමුත් මෙතෙක් කොවිඩ් වසංගතයෙන් මියගිය ශ්‍රී ලංකාවේ 400කට වඩා වටිනා ජීවිත වෙනුවමුත් එමෙන්ම පළමුවන්ම ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගතය නිසා ක්‍රියාකාරී සේවයේදී සිට මියගිය ප්‍රථම වෛද්‍යවරයා වන තරුණ වෛද්‍යවරයාගේ ඥාතීන් සඳහාද ඉන් පසුව දෙවනි වෛද්‍යවරයා වශයෙන් ශ්‍රී ලංකාවේ මියගිය එක්තරා ප්‍රසිද්ධ ඉතාම සේවයක් අප රට වෙනුවෙන් සිදු කළ වෛද්‍ය නෙවිල් ෆර්නෑන්ඩෝ මහතාගේ මරණය වෙනුවෙන්ද මගේ ශෝකය මේ අවස්ථාවේදී මා ප්‍රකාශ කර සිටිනවා. අපි බලමු මොකක්ද මේ එක්මෝ යන්ත්‍රයක් කියලා කියන්නේ. එක්මෝ ECMO යනුවෙන් හඳහන් කරන්නේ එක්ස්ට්‍රා කෝපොරල්. එක්ස්ට්‍රා කෝපොරල් කියන්නේ ශරීරයෙන් පිට. කෝපස් කියන්නේ ලැටින් වලින් ශරීරයට. ශරීරයෙන් පිට කියන එකට තමයි එක්ස්ට්‍රා කෝපොරල්. මෙම්බ්‍රේනස් එක්ස්ට්‍රා කෝපොරල් EC M කියන්නේ මෙම්බ්‍රේනස් පටලමය. ඔක්සිජනේටර් O කියන්නේ ඔක්සිජනේටර්. මේක කියන්නේ එක්ස්ට්‍රා කෝපොරල් මෙම්බ්‍රේනස් ඔක්සිජනේටර්. ඒ කියන්නේ ශරීරයෙන් පිටදී පටලයක් මගින් නැත්නම් මෙම්බ්‍රේනයක් මගින් ඔක්සිජන් ලබා දීම. අපි හැමෝම දන්නවා මිනිසෙකුට හුස්ම ගන්න බැරි වුණොත් සතෙකුට හුස්ම ගන්න බැරි වුණොත් ඒ සත්වයා මිය යනවා. හුස්ම ගැනීම සම්බන්ධව සරලවම කිව්වොත් සම්බන්ධ වන අවයවය තමයි පෙනහළු. කෙනෙක්ගේ පෙනහළු අසමත් වුණොත් ඒ කාර්යය කරගන්න ශරීරයට අවශ්‍ය ඔක්සිජන් කෙනෙකුට නොලැබී යනවා. එහෙම අවස්ථාවකදී පෙනහල්ලේ කටයුත්ත කිරීම සඳහා ශරීරයෙන් පිටදී යම්කිසි පටලයක් භාවිතා කරන්නට පුළුවන් නම් අන්න ඒක තමයි එක්ස්ට්‍රා කෝපොරල් මෙම්බ්‍රේනස් ඔක්සිජනේෂන් කියලා කියන්නේ. මේ කාර්යය සඳහා ලෝකයේ මිනිස්සු අනාදිමත් කාලයක ඉඳලා වෙරදරලා තියෙනවා. ඉතිහාසය ගැන බැලුවොත් එහෙම 1600 ගාන දක්වා දික් වෙනවා මේ උත්සාහයේ ඉතිහාසය. 1800 ගණන් වල අවසන් භාගයේ බබල් ඔක්සිජන් නැත්නම් බුබුලු ඔක්සිජන් රුධිරයට ලබා දීලා රුධිරයේ ඔක්සිජන් සාන්ද්‍රණය වැඩි කරන්නට උත්සාහගෙන තියෙනවා. නමුත් ඒ අවස්ථාවලදී ඒගොල්ලන්ට තිබිලා තිබ්බ ලොකුම බාධකය තමයි මේ ශරීරයෙන් පිටට රුධිරය රැගෙන ආවහම රුධිරයේ ස්වභාවය තමයි රුධිරය කැට ගැහෙනවා. ඊට පස්සේ මේ අභියෝගය ජය ගන්නට 1916 හෙපරින් නැමැති ඖෂධය හොයා ගැනීම ඉතාමත්ම
උපකාරී වෙනවා. ඔයගොල්ලන් දන්නවා කූඩල්ලෙක් කෑවොත් අපේ ශරීරයෙන් ලේ ගලනවා වැඩි. ඒක හේතුව තමයි කූඩල්ලගේ ඒ මුඛයේ තියෙන එක්තරා හිරුඩින් නැමැති රුධිරයේ කැට ගැසීම වළක්වන්නා වූ රසායනික ද්‍රව්‍යයක්. එවන්ම රසායනික ද්‍රව්‍යයක් තමයි මේ හෙපරින් කියන්නේ. හෙපරින් වලට පුළුවන් ශරීරයෙන් පිටතදී රුධිරයේ කැටි නොගැසී පවත්වාගෙන යන්නට. 1916 හෙපරින් නැමැති ඖෂධය සොයා ගැනීමෙන් පසුව මේ ශරීරයෙන් පිටතදී රුධිරයේ ඔක්සිජන් සාන්ද්‍රණය වැඩි කිරීමේ උත්සාහය ඉතාමත්ම සීඝ්‍රයෙන් දියුණු වෙන්න පටන් ගත්තා. විද්‍යාඥයන්ගේ මේ උත්සාහය දියුණු කරගෙන එනකොට මට මතක හැටියට 1926 හෝ 29 රුසියාවේ ප්‍රථම වතාවට ශරීරයෙන් පිටතදී ඔක්සිජන් සාන්ද්‍රණය වැඩි කිරීමේ ක්‍රමය බල්ලෙක් සඳහා සාර්ථකව උපයෝගී කරගෙන තිබුණා. එක්මෝ තාක්ෂණයේදී ප්‍රධාන වශයෙන්ම සිද්ධ වෙන්නේ එක්මෝ ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි වීනෝ වීනස් එක්මෝ. ඒ කියන්නේ ශිරාවකින් ශිරාවකට රුධිරය පිරිසිදු කර ලබා දෙන එක්මෝ ක්‍රමය. මේ ක්‍රමේ භාවිතා වන්නේ හෘදය වස්තුවේ ක්‍රියාකාරීත්වය හොඳින් පවතින පෙනහළු පමණක් අකර්මණ්‍ය වූ රෝගියෙක් සඳහායි. අනිත් ක්‍රමය තමයි වීනෝ ආටීරියල් එක්මෝ. ඒ කියන්නේ ශිරාවකින් ධමනියකට රුධිරය පිරිසිදු කර ලබා දීමේ ක්‍රමය. මේ ශිරාවකින් ධමනියකට රුධිරය පිරිසිදු කර ලබා දෙන එක්මෝ ක්‍රමය භාවිතා වන්නේ පෙනහළු සහ හෘදය වස්තුව යන ඉන්ද්‍රයන් දෙකම අකර්මණ්‍ය වෙලා නැත්තම් ආබාධයට ලක් වෙලා තියෙන අවස්ථාවක. අපගේ කොවිඩ් රෝගීන් සඳහා අපිට අවශ්‍ය වන්නේ මේ වීනෝ වීනස් නැත්තම් ශිරාවකින් ශිරාවකට රුධිරය පිරිසිදු කර ලබා දෙන්නා වූ එක්මෝ ක්‍රමයයි. මෙහිදී සිදුවන්නේ ප්‍රධාන ශිරාවකින් ප්‍රධාන වශයෙන් මේ බෙල්ලේ ශිරාවකින් අපි රුධිරය ශරීරයෙන් පිටතට ගන්නවා. ඒ ගන්න රුධිරය ඉතා සියුම් පටල සමූහයක් ඇති එක්මෝ පටලයක් නැත්තම් ඒ කෘතිම පෙනහල්ල වගේ කටයුතු කරන එම මෙම්බ්‍රේනය හරහා යන්නට සලස්වනවා. ඒකම ඔක්සිජන් ධාරාවක් ඒ මෙම්බ්‍රේනයේ සිදුරු හරහා ගමන් කිරීමට සලස්වනවා. ඔය අතරතුරේදී ශරීරයේ රුධිරයේ තියෙන ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් ඒ වාත ධාරාවට හුවමාරු වෙනවා. ඒකම ඒ ඔක්සිජන් ධාරාව රුධිරය සමග එකතු වෙනවා. ඉන්පසු මේ මෙම්බ්‍රේනය හරහා එන රුධිරය සෑහෙන ප්‍රමාණයක ඔක්සිජන් සාන්ද්‍රණයක් සහිතව නැවත තවත් ශිරාවක මාර්ගයෙන් ශරීරයට ලබා දෙනවා. ඒක තමයි වීනෝ වීනස් එක්මෝ කියන්නේ. මේ ක්‍රමයෙන් අපිට පෙනහල්ලක් සුව කරන්න බෑ. විශේෂයෙන්ම කොවිඩ් ආසාදිත පෙනහල්ලක් එක්මෝ යන්ත්‍රයක් මගින් සුව කරන්න බෑ. අපිට කරන්න පුළුවන් පෙනහල්ල සුව වෙන තුරු එක්මෝ යන්ත්‍රය ආධාරයෙන් ශරීරයේ ඔක්සිජන් සාන්ද්‍රණය පවත්වාගෙන යන එක පමණයි. උදාහරණයක් ගත්තාම අපි හිතමු අපි ගමනක් යනකොට අපේ වාහනේ ටයර් එකක පැච් එකක් යනවා. එතකොට අපි කරන්නේ ඒ ටයර් එක ගලවලා ස්පෙයා වීල් එක හයි කරගෙන ගෑරේජ් එකකට ගිහිල්ලා පැච් එක දාගන්නවා. ටයර් එක අපිට ස්පෙයා වීල් එක අපිට උපකාරී වෙන්නේ අර පැච් එක ගිය තැන ඉඳලා ගෑරේජ් එකට යනකම් වාහනේ පදවාගෙන යාමට මිස පැච් එක ගිය හේතුවට ප්‍රතිකර්මයක් හැටියට නොවේ. එක්මෝ යන්ත්‍රයත් අන්න ඒ වගේ තමයි. එක්මෝ යන්ත්‍රයෙන් පෙනහල්ල සුව කරන්න බෑ. නමුත් පෙනහල්ල සුව වෙන තුරා ශරීරයට අවශ්‍ය ඔක්සිජන් සාන්ද්‍රණය ලබා දීමට එක්මෝ යන්ත්‍රය ආධාරකයක් කරගන්න පුළුවන්.
කරුණාකර මේ රූප රාමු දෙස බලන්න. මේ රතු පාට තද රතු පාට කොටසක් ඔබට දැක ගන්න පුළුවන්. මේ කොටස තමයි කෘතිම පෙනහල්ලක් හැටියට ක්‍රියා කරන පටලය. ඔබට දැක ගන්නට පුළුවන් එක්තරා රෝගියෙක් මේ ඇඳ මත ඉන්නවා. ඒ රෝගියාගෙන් ඔබට දැක ගන්නට පුළුවන් රතු පාට බට දෙකක් මේ මැෂින් එක හරහා දියුණුවා. මේ තද කුණු ලේ පාට බටයක් ඔබට දැක ගන්නට පුළුවන්. ඒ බටේ හරහා තමයි මේ මැෂින් එකට නැත්නම් මේ යන්ත්‍රයට සිරා රුධිරය නැත්නම් කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩි අපිරිසිදු රුධිරය රැගෙන එන මාර්ගය. ඒ අපිරිසිදු රුධිරය මේ පෙනහළු කෘතිම පෙනහළු පටල හරහා ගිය පසු ඔබට දැක ගන්නට පුළුවන් මේ තදරත් පැහැයෙන් යුතු බට පද්ධතිය. ඒ බට පද්ධතියෙන් තමයි පිරිසිදු කළ රුධිරය මේ රෝගියා වෙත ලබා දෙන්නේ. මේ ඔබට දැක ගැනීමට සලස්සලා තියෙන්නේ එම මැෂින් එක, එක්මෝ මැෂින් එක. මේ ඉතා සංකීර්ණ පද්ධතියක්. ඉතා සරලව ඔබට මේ ආකාරයෙන් අපට හඳුන්වලා දෙන්න පුළුවන්. මේ පින්තූරය දිහා බලන්න කරුණා කරලා මේ රතු පාට පෙට්ටියක් වාගේ ඔබට දැක ගැනීමට සලස්සලා තියෙන්නේ මම අර කලින් පෙන්නපු කෘතිම පෙනහළුව යනුවෙන් හඳුන්වපු කොටස වඩා පැහැදිලි කෝණයකින් ඔබට දැක ගන්නට පුළුවන් මේ පිරිසිදු රුධිරය යන පිරිසිදු තද රතු පාටි බට පද්ධතිය මෙතනින් තියෙනවා. මේ අඳුරු පැහැති බට පද්ධතිය මෙහෙන් සම්බන්ධ වෙනවා. මේ තියෙන්නේ ඒ පටල සහිත කෘතිම පෙනහළු කොටස. මේ මගින් තමයි රුධිරේ කාබන් ඩයොක්සයිඩ් ඉවත් කර රුධිරයට අවශ්‍ය ඔක්සිජන් සාන්ද්‍රණය ලබා දෙන කෘතිම පටල පද්ධතිය. අපි මතක තබා ගන්න ඕන මේ එක්මෝ මැෂින් එකකට අපිට රෝගියෙක් කෙලින්ම සම්බන්ධ කරන්නට බෑ. එක්මෝ මැෂින් එකකට රෝගියෙක් සම්බන්ධ කරන්න කලින් ඊට කලින් අපි උත්සාහ කරන වෙනත් ශ්වසන උපකරණ තියෙනවා. ඒ තමයි වෙන්ටිලේටර් මැෂින් එක. වෙන්ටිලේටර් මැෂින් එකේ දාලා රෝගියාගේ පෙනහල්ලට වැඩි ආධාරයක් දීලා වැඩි පුෂ් එකක් දීලා අපි රෝගියාට අවශ්‍ය ඔක්සිජන් සාන්ද්‍රණය ලබා දීමට මුලින් කටයුතු කරනවා. ඒ කටයුත්ත අසාර්ථක වුණාට පස්සේ තමයි මේ එක්මෝ යන්ත්‍රයකට රෝගියෙක් සම්බන්ධ කරන්නේ. ඒ කියන්නේ වෙන්ටිලේටර් මැෂින් එකකින් පෙනහල්ලට උදව් කරලා රෝගියාගේ ඔක්සිජන් සාන්ද්‍රණය ඔක්සිජන් අවශ්‍යතාවය සපුරාලන්න බැරි වුණ අවස්ථාවට තමයි රෝගියා එක්මෝ යන්ත්‍රයකට සම්බන්ධ කරන්නේ. එක්මෝ යන්ත්‍රයකට සම්බන්ධ කිරීමට සුදුසුකම් ලැබපු රෝගීන් 100 දෙනෙක් හිටියොත් එක්මෝ යන්ත්‍රය මගින් ඔවුන්ගෙන් 55%ක් බේර ගන්න පුළුවන් බව තමයි පර්යේෂණ දත්තවල සඳහන් වෙන්නේ. දැන් කෙනෙක් අහන්න පුළුවන් සාධාරණ ප්‍රශ්නයක් මගින්. එක්මෝ යන්ත්‍ර 400ක් ලංකාවේ තිබුණා නම් ලංකාවේ මියගිය 400 දෙනා බේර ගන්නට තිබුණා නේද කියලා කෙනෙකුට කුතුහලයක් මතුවෙන්න පුළුවන්. ඒ ඊටාත්ම වැරදි. හේතුව මේ එක්මෝ යන්ත්‍ර වැඩි කරලා තිබ්බත් එක්මෝ යන්ත්‍රයකට සවි කිරීම සඳහා සුදුසුකම් ලබන රෝගියෙක් හොයා ගැනීම ඉතාම අමාරුයි. උදාහරණයක් හැටියට අපේ වාහනේ රෝද දෙකක පැච් ගියා නම් අපිට ස්පෙයා වීල් එකෙන් දුවන්න බෑ. රෝද දෙකකට වැඩිය උලන් ගිහිල්ලා තිබ්බා නම් අපිට ස්පෙයා වීල් එකෙන් දුවන්න බෑ. ඒ වාගේ එක අවයවයකට වඩා පෙනහල්ලට වඩා පෙනහල්ල හෘද වස්තුවට වඩා තවත් අවයව ආබාධ වෙලා තියෙන කෙනෙක් එක්මෝ යන්ත්‍රයකට සවි කරන්නට බෑ.
එතකොට වයසින් වැඩි කෙනෙක් එක්මෝ යන්ත්‍රයකට සවි කරන්නට බෑ. පෙනහල්ල නැවත යථා තත්ත්වයට ගෙන ඒමට නොහැකි කෙනෙක් එක්මෝ යන්ත්‍රයකට සවි කරන්නට බෑ. එතකොට මම අර කලින් කිව්වා වගේ රුධිරයේ කැට ගැසීම වළක්වීම සඳහා දෙන හෙපරින් ඖෂධය දෙන්නට බැරි කෙනෙක්. ඒ කියන්නේ කොහේ හරි ලේ ගැල්මක් හොලේ කාන්දු වීමක් තියෙන කෙනෙක් මේ එක්මෝ යන්ත්‍රයට සවි කරන්නට බෑ. අපි සරලව සලකලා බැලුවොත් ඔය 400ක් පවන මියගිය කෙනා අයවලුන් අතරින් සමහර විට එක්මෝ යන්ත්‍රයකට සවි කිරීමට සුදුසුකම් ලැබූ එකම පුද්ගලයා අර තරුණ වෛද්‍යවරයා වෙන්න පුළුවන්. මම හරියටම අනික් අය ගැන විස්තර දන්නේ නැහැ. නමුත් ඒ තරම් විරලයි. අන්න ඒ නිසා තමයි එක්මෝ යන්ත්‍ර වැඩි කිරීම කොවිඩ් රෝගීන් සුව කිරීම සඳහා ප්‍රතිකර්මයක් නෙමෙයි. උදාහරණයක් හැටියට මේ එංගලන්තයේ තියෙන්නේ එක්මෝ තාක්ෂණය ලබා දෙන ආයතන 5ක් පමණයි. ඒ ආයතන 5න් දෙකක මම වැඩ කරලා තියෙනවා. ලෝකයේ හොඳම එක්මෝ යන්ත්‍ර තාක්ෂණය ලබා දෙන වැඩිහිටියන්ට සහ කුඩා ළමුන්ට සලකන රෝහලක් තමයි ලෙස්ටර් ග්ලෙන්ෆීල්ඩ් රෝහල. එම රෝහලෙත් මම වැඩ කරලා තිනවා. නමුත් එක්මෝ අංශේ නෙමෙයි සාමාන්‍ය ශ්වසන සහ හෘද රෝග අංශවල. මේ රටේ තියෙන එක්මෝ තාක්ෂණය ලබා දෙන ආයතන 5යි. අද වෙනකොට මම දන්න හැටියට එක දිනකට එක්මෝ යන්ත්‍ර සඳහා සවි කර හැකි රෝගීන් ගණන 100කට වඩා අඩුයි එංගලන්තයේ. මේ කොවිඩ් ව්‍යසනයට කලින් එම ප්‍රමාණය 28යි තිබේ. ඒ නිසා ලංකාව වගේ කුඩා රටක එක්මෝ යන්ත්‍රයක් තියෙන බව දැන ගැනීම පවා ඊටම සතුටට කාරණයක්. කීපයක් තිබුණට කමක් නැහැ. නමුත් ඒ සඳහා සුදුසු රෝගීන් සොයා ගැනීම තමයි ඊටම දුෂ්කර කටයුත්ත. ඒකෙන් ඔබට පැහැදිලි වෙනවා ඇති මේ එක්මෝ යන්ත්‍රයක් තිබුණු පමණින් යන්ත්‍ර ගොඩක් තිබුණු පමණින් කොරෝනා වෛරස් රෝගීන්ව සුව කරන්නට බෑ. එක්මෝ යන්ත්‍රයකට රෝගියෙක් සවි කරාට පස්සේ දින 4ක් සමහර විට මාසයක් යන තාක් කල් වුණත් රෝගියා එම යන්ත්‍රය මගින් ශ්වසනය ලැබමින් ජීවත් වෙන්නට පුළුවන්. උදාහරණයක් හැටියට ඉන්දියාවේ එක්තරා ලදරු වෛද්‍ය විශේෂඥයෙක් අවුරුදු 35ක පමණ එක්මෝ යන්ත්‍රයක දවස් 12ක් රඳවලා දී බේරාගත්තා කොරෝනා රෝගයෙන් පෙළමින් සිටලා. නමුත් ලංකාවේ අවසනාවකට අපේ වෛද්‍යවරයා මිය ගිය බව අපි දැනගත්තා. ඒ නිසා ඔබට පවසන්නට ඕන එකම දේ තමයි එක්මෝ යන්ත්‍රය පෙනහළු සුව වෙන තාක්කල් ඒ සඳහා ආධාරකයක් වශයෙන් පාවිච්චි කරන යන්ත්‍රයක් පමණයි. ඒ සඳහා එයට සවි කිරීම සඳහා සුදුසුකම් ලබන දැඩි සත්කාර ඒකකයේ සිටින රෝගීන් ඉතාමත්ම අල්පයි. මොකද දැඩි සත්කාර අංශයට රෝගියෙක් ඇතුල් කරන්නේ අවයව කීපයක අසමත්කමක් ඇතුව. ඒ වගේ රෝගීන් එක්මෝ යන්ත්‍රයට සවි කරන්නට සුදුසුකම් ලබන්නේ නැහැ. මගේ සරල විග්‍රහය ඔබට තේරුණා කියලා මම හිතනවා. අදට මම ඔබගෙන් සමුගන්නවා. එක්මෝ යන්ත්‍ර තාක්ෂණය සම්බන්ධව වැඩිපුර දැන ගැනීමට ආසා ඇති වෛද්‍ය අංශයට හෝ සෞඛ්‍ය අංශයට සම්බන්ධයි ඉන්නවා නම් මගේ ඊළඟ වීඩියෝව ඉංග්‍රීසි මාධ්‍යයෙන් මම ගැඹුරින් එක්මෝ තාක්ෂණය ගැන ඔබට හඳුන්වලා දෙනවා. බලාපොරොත්තු සිටින්න. ඔබට ආයුබෝවන්.